ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 මාර්තු 15 සඳුදා සිරස්තල මෙරට කොවිඩ් ආසාදිතයන් 88,000 පනි තවත් මරණ 5ක් සමග මරණ 532ක් තෙක් ඉහළට අවුරුදු සමයේ සංචලන සීමා පැනවීමට වෛද්‍යවරුන්ගේ නියෝජනාවක් සංචරණ සීමාවන් නැති කිරීම ඉතාමත් අවශ්‍යයි. ශ්‍රේණි 3කට බස්නාහිර පාසල් ඇරේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ කල් නොදබන බව අධ්‍යාපන ලේකම් අද කියයි. සමගි ජනබලවේගයට අදට වසරයි. සමරුම් උත්සවයේදී සජිත්ගෙන් පාක්ෂිකයන්ට බලාපොරොත්තුවක්. පොදු ජනාධිපතිවරයෙක් සමග පොදු ජන ආණ්ඩුවක් බිහි කරන්නට සහල් හිඟේ පියවන්න සහල් රටින් ගෙන්වීමට බන්දුල කැබිනට් අවසර ඉල්ලයි. කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මට්ටක්වලියේ ගින්නකින් නිවාස 32ක් සම්පූර්ණයෙන්ම විනාශ වේ. ගින්න බලන්න ආ මන්ත්‍රී මනෝට ජනතා විරෝධය. 13,200ක් අපි ගෙවලා දුවා. පදිංචි කරා. බොරු කියන්න බෑ මස්තුමා. මේගොල්ලෝ දන්නේ දවුට බා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. කොවිඩ් ආසාදිත තවත් මරණ 5ක් අද පස්වරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 532ක් තෙක් ඉහළ ගියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එළඹෙන උත්සව සමයේ සංචලන සීමා පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බවයි. මේ අතර බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 3ක් ඇතුළුව දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද යලි ආරම්භ වුණා. දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද යලි ආරම්භ කෙරුණේ පළමු වාරයේ දෙවන අදියරේ අධ්‍යයන කටයුතු සඳහායි. කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ අවදානමක් ඇති බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් අද ආරම්භ වුණා. බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ ලබන අප්‍රේල් 19 වනදා එනම් සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුවයි. සතුටු යාළුවෝ හම්බෙන්න එක ගැන ඒ චුට්ටකුත් බයයි දැන් කොරෝනා හැදේ කියලා. මේ වසංගතෙත් එක්ක කාලයක් තිස්සේ යන්න එපා දැන්. ඉතින් අපි සෞඛ්‍ය නීති වලට යටත්ව ඉදිරියට යන්න ඕනේ. 5 වසර 11 වසර සහ 13 වසර ශිෂ්‍යයින්ට මේ වර්ෂය තුල විභාගයක් සඳහා ඉදිරිපත් වීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන ඉතා කෙටි කාලය තුල විෂය ආවරණය කරලා විභාගය සඳහා සූදානම් කළ යුතු වෙනවා. 2020 අවුරුද්දේ සම්පූර්ණයෙන්ම විෂය මාලාව කෙරුණේ නැහැ. ඒ කියන්නේ මාස 3යි කෙරුණේ. ඊළඟට මේකෙත් වාරයක්ම කෙරිලා නැහැ බස්නාහිර පළාතේ. අපි ඉල්ලීමක් කළා යම්කිසි නව විෂය මාලාවක් සැලසුම් කරන්න කියලා. නමුත් අභාග්‍යයට ඒව එකක්වත් කරලා නැහැ. විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කළා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල්යයි කියලා. එතකොට අපි දැක්ක අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කරනවා එහෙම තීන්දුවක් තාම අරගෙන නැහැ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයයි විභාග දෙපාර්තමේන්තුවයි තියෙන්නේ එක ළඟ එක තාප්පෙන් වෙන් වෙලා තියෙන්නේ. ඇයි මේගොල්ලන්ට සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්න බැරි? මේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් එහෙම ප්‍රකාශයක් ලැබිලා තියෙනවා. ඉතින් එතුමාගේ පැත්තෙන් මේක සාධාරණයි. මොකද එතුමාට ඕනේ මේ දිනවකවානු නියම කරගන්න. බලාපොරොත්තු වෙන්නේ කල් දානවට වැඩිය එක දවසින් හරි අධ්‍යාපනය පස්සට දාන්න නැතුව ඒ නියමිත දිනට කරන තමයි බලාපොරොත්තුව. කොවිඩ් ආසාදිතයින් 307 දෙනෙකු ඊයේ මෙරටින් හමු වූ අතර වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හඳුනා ගැනුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. දැන් අප්‍රේල් මාසයේ මේ නව අවුරුදු මාසයේ ඇවිල්ලා නැවත අනිත් ප්‍රදේශවලින් විශාල ලෙස කොළඹට ජනතාව එන්න පටන් ගත්තොත් කොළඹ ජනගහන සංචාරණය වැඩි වුණොත් මේ රෝගයෙන් නැවත වාරයක්
උත්සන්න වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සංචරණ සීමාවන් නැති කිරීම ඉතාමත් අවශ්‍යයි. දැන් මේ පෙබරවාරි රට ගිහිල්ලා සංචාරය කරලා ලංකාවට එන්න වෙනම නීතියක් හදලා තියෙනවා. නිරෝධානය වෙන්නේ දවස් 7යි. ඒ නිවසේම. ප්‍රභූවරුන් සාමාන්‍ය මිනිසුන් කියලා වෛරස් එකට වෙනසක් නැහැ. යම්කිසි සෞඛ්‍ය උපදේශමාලාවක් නිකුත් කරා නම් ඒ නිකුත් කරපු උපදේශමාලාව සියලු දෙනාටම පොදු විය යුතුයි. විද්‍යාත්මක කාරණා මත පදනම් වෙලා පමණයි නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත යුත්තේ. අද වෙද්දී මේ කොවිඩ් පාලනයේ ඔන්න තුන්වෙනි රැල්ලක් ගැනත් කතා කරනවානේ. මේ තුන්වෙනි රැල්ල එන එක අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. අපි ප්‍රකාශ කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය අන්ත දුක්ඛිතයි අන්ත පිරීමකට ලක් වෙච්ච අවස්ථාවක් මේක කියලා. කොහොමත් ඔය ඉන්න සෞඛ්‍ය ලේකම් ඉන්නකම් මේ රටේ සෞඛ්‍ය පල්ලමෙන් පල්ලමට වැටීම නවත්තන්න බෑ. අද වන විට කොවිෂීල්ඩ් එන්නත ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 7,73,011ක් බව වසංගතොරක විද්‍යාංශය සඳහන් කළා. කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා www.colombo.mc.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ e-channeling වෙබ් අඩවිය හා එහි ජංගම යෙදුම මගින් එන්නත ලබා ගැනීමට පහසු වේලාවක් වෙන් කරගත හැකි බව කොළඹ මහනගර සභාව අද නිවේදනය කළා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. මීළඟ ජනාධිපතිවරණයේදී පොදු ජන දුක හඳුනන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගයේ කටයුතු කරන බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය වෙනුවෙන් අද පැවති ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. The big story. සමගි ජන බලවේගයේ පළමු සංවත්සරයේ නිමිත්තෙන් සංවිධානය කළ ජන රැළිය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ හයිඩ් පිටියේදී. ඒම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අනාගත ජනාධිපතිතුමාට සජිත් ප්‍රේමදාස මහත්මයාට අභියෝග ජයගන්නට එකට සිටගමු යන්න එහි තේමාව වී තිබුණා. ජන රැළිය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් දෙක්ව සිටි නමුත් පක්ෂ මහලේකම් රංජිත් මදු බණ්ඩාර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට එක් වූයේ නැහැ. අපි ඉදිරියේ තියෙන බරපතලම වගකීම තමයි 2024-25 වෙනකොට අපේ ජනාධිපතිවරයෙක් අපේ ආණ්ඩුවක් අපි හදන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ මීළඟ ජනාධිපතිවරයා කරන්න ඕනේ. පෙරමුණට ඇවිල්ලා අපේ ශක්තිය දෙන අය, බිම්මට්ටමින් ජයග්‍රහණ වෙනුවෙන් නායකත්වය දෙන අය, ඒ සියලු දෙනාම ආරක්ෂා කරලා ඒ අයට නිසි තැන දෙන්න අනාගතේ රනිල් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ආණ්ඩුවකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා මම තමුන්නාසට මතක් කරන්න කැමතියි. ඔබතුමන්ලාටත් මේ රටේ සකල විද ජන ප්‍රජාවට මම පැහැදිලිවම කියන්න කැමතියි. අපි ඔබ රටවටේ විහිදී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව තවත් වාර්තාවක් අපේ රටේ ළඟදිම පිහිටවනවා. ඒ වාර්තාව තමයි මීළඟ ජනාධිපතිවරණයෙන් පොදු ජන දුක හඳුනන මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට ශක්තිය ලබා දෙන පොදු ජන ජනාධිපතිවරයෙක් සමග පොදු ජන ආණ්ඩුවක් බිහි කරන්නට අපි හැමෝම සමත් වෙනවයි කියන එක මම කියන්නට කැමතියි. මතක තබා ගන්න අපේ ජානවල තිබෙනවා කිසිම දවසක කිසිම මොහොතක ජනතාව අත් නොහරින ශක්තිය අපේ ජානවල තිබෙනවා. මිත්‍රවරුනි මම පැහැදිලිව කියන්න කැමතියි රිදී හැන්ද කටේ තියාගෙන පක්ෂ නායකයන් හැටියට බිහි වුණු පුද්ගලයෝ නෙවෙයි. අපිට දැලිපිහියෙන් කිරි කන්නටත් සිද්ධ වුණා. ජනතාව එක්රොක් කරන ඒ මහා ජනතාවාදී ව්‍යාපාරයට සමගි ජන බලවේගය නායකත්වය දෙනවා පමණක් නෙමෙයි මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුරකින්නට අපි අපේ ජීවිත උනත් පරිත්‍යාග කරන්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ලංකාවේ පළමු වරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපංග නිපදවීමේ මෙහෙයුම් පරිපාටිය අද එළි දැක්වුණා. උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නවම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාහන එකලස් කිරීමේ සහ අමතර උපාගන ඉපදවීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය අද එළි දැක්වීම සිදු කෙරුණා. මෙම මෙහෙයුම් පටිපාටිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟ පෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබුවා. කොයිඩ් වසංගතයට කලින් අපි වාහන ගෙන්වන්න ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් අතර මුලදක් පාර්ශිකව වැය කරලා තියෙනවා. ඒ නිසා කොයිඩ් සමග ආපු ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන ආනයන අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවට පත් කරන්න හිතාගෙන නෙවෙයි. ඒ වෙනකොටත් අවුරුදු 2කට විතර ඇති වෙන්න ගෙනාපු වාහන රටට ඇතුළේ තිබුණු බව ඔබ දන්නවා. විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්නේ. වාහන නිෂ්පාදනය එකලස් කිරීම හා වාහන උපාංගන ඉපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටියක් මෙයට පෙර තිබුණේ නැහැ. මම දන්නවා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා මේ ගැන බොහෝ සංවාද කළා. කැබිනට් මණ්ඩලයට ඇවිත් අපිට ඒ ගැන පැහැදිලි කළා. හැබැයි මේ කාර්ය විතරම් කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුවත් විශ්වාස කරේ නැහැ. ඕනම ආයෝජකයෙකුට වාහන එකලස් කිරීමේ කර්මාන්තයට හෝ නිෂ්පාදනයට හෝ අමතර කොටස් නිපදවීමට හෝ ආයෝජනය කරන්න නම් නිශ්චිත ප්‍රතිපත්තිමය පදනමක් රාමුවක් ස්ථාවරව තිබිය යුතුයි. රජයක් හැටියට නිශ්චිත රාමුව නිසි ලෙස සකස් කොට දී නැත්නම් එවැනි ශේෂ්ත්‍රයකට අවධානම අරගෙන ආයෝජනය කරන්න කෙනෙකු පෙළඹෙන්නේ නැහැ. අපි අද එළිදක්වන මේ සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් ඒ නිශ්චිත පදනම මේ ශේෂ්ත්‍රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වන අය වෙනුවෙන් ස්ථීරසාරව සකස් කිරීම සිද්ධ වෙනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය බලගන්වන දේශීය මෝටර රථ නිෂ්පාදනයට ඒ වගේම එකලස් කිරීමේ කර්මාන්තයට ඒ වගේම අගය දේශීය වශයෙන් අගය එකතු කිරීම වසරින් වසර වැඩි කරමින් එමගින් රටෙන් එළියට යන විදේශ විනිමය හැකිතාක් දුරට අවම කරගනිමින් අපේ රටේ නිෂ්පාදන දේශීය වෙළඳපොළට පමණක් නෙවෙයි විදේශීය වෙළඳපොළ කරා රැගෙන යන නිෂ්පාදනයක් කර්මාන්තයක් මේ මගින් ප්‍රබලව ගොඩනැගී කියන විශ්වාසය අපට තිබෙනවා. මටක්කුලිය ෆර්ගියුසන් පාර කජිමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක අද ඇති වූ ගින්නකින් නිවාස 32ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීමට එහි ගිය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. අද අලුයම 2:10ට පමණ කජීමාවත්ත නිවාස පෙළේ ගින්න හටගෙන තිබුණා. ගිනි නිවීම ඒකක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කළත් නිවාස 32ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. කෙසේ වෙතත් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. එක බඩුවක් අයිඩෙන්ටිෆිකේෂන් ගත්තනයක් එලාවත් මේ පිටිපස්සේම ගිනි එවිල්ලා සිද්ධියේ සැලවීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණ ගින්නෙන් වූ හානිය නිරීක්ෂණය කළා. ගෙවල් කැඩුවනේ කොයි අවුරුද්දද 2015 තුන්තුමත් දවස් හතෙන් දෙන්නම් කියලා චම්පි කරාගත්ත මාත්‍යා කිව්වා 2016 බැකෝ දාලා කැඩුවා රජිනවත්ත නිවාස ප්‍රශ්නය නිවාස ඇමතිතුමාට දැනුවත් කරලා මම පාර්ලිමේන්තුවට කතා කරලා මම විසඳුමක් වෙනුවෙන් මට කරන්න දුන්න උපරිමය කළා. අනතුරුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාද ගින්නෙන් හානි වූ නිවාස බැලීමට පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. අපිට සාගර මන්ත්‍රීතුමා තමයි මේකට අපිට ඡන්ද බෝම්බ එකකට අරන් දුන්නේ බොරු කියන්න ඕන අපිට මේ මාස ඡන්ද බෝම්බ නැත්තම් අපිට තාමත් කොණ්‍යරංග කේකේ පොඩකින්ද 13200ක් අපි ගෙවලා දුවා පදිංචි කරා අපි අයින් කරේ නෑ මන්ත්‍රීතුමා මේකෙන් දෙන්න තුන කාලේ පහ වුණා පාර්ලිමේන්තුමා ඉතින් ඇමතිවරයා වශයෙන් ඒ කාලේ දුන්නේ නෑනේ මිනිස්සුන් ගෙවල්ට කල්ල දැම්මනේ නෑ බොරු කියන්න බෑ මන්ත්‍රීතුමා ඔයා තමයි මම ගමේ ඉන්න කෙනා බොරු කියන්න එපා හැදුවේ මහින්ද මහත්තයා හැදුවේ මේ සාගර මන්ත්‍රීතුමා ඉන්න අපි එකට ඉන්නේ මහින්ද මහත්තයා හැදුවේ බොරු කියන්න එපා පාර්ලි කැඩුවේ හරි මේ මිනිස්සුන් ගෙවල් කැඩුවේ පාර්ලි කට තිබුණා ස්වාමිනාංශ මේ කියන්න එපා දෝසල් කරේ මේගොල්ලෝ දන්නේ දවුරුදු පා දෝසල් කරනවා එකෙක් හරි ආවද මෙතනට ඔක්කොම එලකාව වැඳගෙන එනවා සන්නක මොනාරි උනාලා පස්සේ එකෙක් නෑ දෝසල් දාලා කැඩුවා ඒකට අපිට තමයි ඔක්කොම ලැබදිලා මන්ත්‍රීවරු ඔක්කොම ඒ තමයි ඉතියේ අනතුරුව කොළඹ නගරාධිපතිනිය පැමිණ අවතන් නුවන් පිළිබඳ සොයා බැලුවා. අනාථ කරන්න එපා කියලා යනවා එච්චරයි අතන කාලෙකට මම කියලා යන එක විතරයි අපි මේව කරන්නේ. ඊයේ ග්‍රාම නිලධාරිතුමා ඇවිල්ලා කියලා තියෙනවා මේක අනවසර ගෙවල් හදලා තියෙනවා CID එකෙන් ඇවිල්ලා හෙට අද උදේ 10ට පරීක්ෂණයක් පවත්වනවා කියද්දි තමයි ඊයේ මේක ගිනිගන්නේ. ප්‍රධාන හේතුව
කවුරුන් හෝ සහල් හිඟයක් ඇතිකරහොත් සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අදත් සහල් වෙළඳුන් සහ පාරිභෝගිකයන්ද සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මැසිවිලි නැගුවා. සුදු කැවිලි 110යි. රතුත් එහෙමයි. පෝල් කාරෝ දෙන්න. හොඳම කීරි සම්බයිත 160යි විකුණනවා. පොඩි ඉංගයක් තියෙනවා බඩ තියෙනවා උනාට. සම්බදම නැත්තේ. ආල් එනවා මත ටික ටික එනවා. ඔයගොල්ලෝ එමතුමා කියලා දෙන්නේ මේ රතු කෙකුළු කිලෝ 89 අද සිට සතෝසෙවලේ. මිනිස්සු රතු කෙකුළු විතර කන්න පුළුවන්. රතු කෙකුළු මෙතන කියනවනේ 93යි. පාලන මිලට හාල් නැහැ කොහොක්වත්. බඩුත් නැහැ. එන්නේ නැති ඉතින් බී හංගගෙන නැති ඒකයි. සෞභාග්‍යනේ තියෙන්නේ දැන්. ඒකේ ඉඳ ගන්නක් නැහැ. දැන් කීයට දුන්නත් කණ එකයි තියෙන්නේ. නාඩුවේ සුදු කෙකුළු රතු කෙකුළු විකුණන්න බෑ. ගණන් වැඩිනේ. වික්කොත් අපිට දඩේ ගන්නවා. ඒ ප්‍රශ්නේ නිසා අපි ඒක අත්හැරලා තියෙනවා. මෝල් හිමියා ඉන්න රුපියල් 5 රුපියල් 2-3 වැඩි කරනවා. මේක ඉදිරියට ගෙනන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඕකට එක්ක මොකද ආල් පිටරටින් ගෙන්නන්න ඕනේ. ආල් මිල වැඩි. කණ්ඩ බෑ. යන්න ඕනේ බන්දුල මහත්තයලා ගෙදර. බන්දුල මහත්තයලා ගෙදර විතරයි තියෙන්නේ. ආල් වෙනුවට කණ්ඩ වෙලා තියෙන්නේ පාස්. ආල් මිල අන්තිමයි. දැන් එක වෙලා කන්නේ. කෙසේ වෙතත් සහල් මිල සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. රජයේ පැහැදිලි ප්‍රතිපත්තියක් කියලා තියෙනවා. කීයට බී මිලදී ගත්තත් පාරිභෝගිකයට රුපියල් 100ට අඩුවෙන් සහල් ලබා දිය යුතුයි කිය. සාධාරණ මිලට සහල් සපයන්න බැරි වුණොත් හිඟියක් ඇති කළොත් මැව්වොත් අපි විශාල සහල් තොගයක් ගෙනහල්ලා වෙළඳ පොළට අඩු මිලට සපයන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද එන සිංහල දෙමළ අවුරුදු උත්සව සමයේදී ජනතාවට හිඟියකින් තොරව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සැපීම සඳහා විශාල උත්සාහයක් අපේ අමාත්‍යාංශය විවිධ පුද්ගලයන් කතරගම තම්මැන්නාව වැවරක්ෂිතේ ඉඩම් වෙන් කරගෙන එය විනාශ කිරීමට සූදානම් වන බව පවසමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. විරෝධය පැවැත්වුණේ කතරගම ලුණුගම්බිහෙර ප්‍රධාන මාර්ගය තම්මැන්නාව පාලම අසලින් අවහිර කරමින්. මේ කතරගම ලුණුගම්බිහෙර මාර්ගයේ පිහිටි තම්මැන්නාව වැවරක්ෂිතයයි. එහි විවිධ ස්ථානවල මෙලෙස නම් සහ අකුරු සටහන් කර ඇති අයුරු දක්නට ලැබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ රක්ෂිතයේ ඉඩම් වෙන් කර ගැනීමට පිරිසක් එලෙස අක්ෂර සටහන් යොදා ඇති බවයි. තිස්ස මහාරාම, දෙබරවැව, පන්නිගමුව, වීරවිල ඇතුළු ප්‍රදේශවල ව්‍යාපාරිකයින් මෙලෙස රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවද ජනතාව පවසනවා. මේ පිළිබඳ නිලධාරීන් දැනුවත් කළත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ. මහත්තයා බලන්න මේකේ YS කියලා නම ගහලා තියෙනවා. ඊට එහා පැත්තේ MM ගහලා තියෙනවා රතු පාටින්. තව ගහලු 10න් තියෙනවා බේබි කියලා නමක් ගහලා තියෙනවා. රක්ෂිතය වෙනුවෙන් නිලධාරීන් නිසි පියවර නොගැනීම පිළිබඳ විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ කතරගම ලුණුගම්බිහෙර ප්‍රධාන මාර්ගය හරස් කරමින් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ මේ පිළිබඳව තමා මෙතෙක් දැන නොසිටි බවයි. එමෙන්ම මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාර්තු 18 වෙනිදා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වන බවද ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා. ඊයේ අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා කෙරුණු කතරගම ගංගාරාමයේ අසල මැණික් ගඟ ආසන්නයේ පිහිටි ගස් කිහිපයක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. අවුරුද්දට සැරයක් දෙසරයක් දැන් සංස්ථාව ප්‍රාදේශීය සභාව එකතු වෙලා මිනිස්සුන්ට අවහිරතා වෙන ඒ අතු ටික අපි ඉවත් කරනවා. ඒක අපේ වගකීමක් නැතුව කොහේවත් ගස් කපලා නැහැ. ඉරච්ච මේ කුඹු කතු වගේ තමයි කපා ඉවත් කරලා. කපා තිබූ අතු රාජ්‍ය දෙව සංස්ථාවේ සේවකයින් විසින් අදිවත් කෙරුණේ මෙලෙසින්. අගුණකල පැලස්ස බන්ධනාගාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රඳවා සිටින කුටියට යාපත භූමියේ වළදමා තිබූ ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධ්‍යංශය සමත්ව තිබෙනවා. එය රාමනායක මහතාට ලබා දීම සඳහා රැගෙන බවට සැකයක් පවතින අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. වතු කම්කරුවන්ට රුපියල් 16 දෛනික දීමනාව ලබා දීමට වතු සමාගම් 22කින් 20ක්ම එකඟ විය නොමැති බව කම්කරු මාත්‍යවරයා අද ප්‍රකාශ කළා. රුපියල් 1000 දෛනික වැටුප දීමේ වැඩපිළිවෙල අනුමත වුණා පරිපාලක සභාව විසින්. දැන් අද වෙනකොට මේ අය විශේෂයෙන්ම අභියාචන අධිකරණයට ගිහිල්ලා රිට්ටාඥාවක් ඉල්ලලා තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් මම නීතිපතිතුමාට මේ ගැන දන්වලා නීතිපතිතුමා එකඟ වෙලා තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී ඉඳලා අධිකරණයට කරුණු කියන්නට. වතු සමාගම් 22ක් තියෙනවා. 22කින් 20ක් තමයි ගොනු කරලා තියෙන්නේ. අනිත් වතු සමාගම් දෙක දැනටමත් රුපියල් 10 පඩිය ගෙවනවා.
නොගේගොඩ නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලකදී කාන්තාවක් හදිසියෙම රෝගාතුර වියද වැටී තිබෙනවා. අවටසිරි පිරිස ඇය කඩදමින් රෝහල්ගත කිරීමට උත්සාහ කළද එවන විටත් කාන්තාව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ව්‍යාපාරික පුවත් සමගින් දැන් මිස්සැට්ටෙන් විශේෂාංගය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලංකා බැංකුවේ ජයන්තපුර ශාඛාව සංවිධානය කළ වැඩසටහනක් ජයන්තපුර චේතියගිරි රජමහා විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණා. මේ සඳහා ජයන්තපුර කාන්තා සමිති 5ක සමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර ඇමරික එක්සත් ජනපද රජයේ සහ ශ්‍රී ලංකාවේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ හවුල්කාරීත්වයෙන් පවත්වනු ලබන නවම ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගියදා පැවැත්වුණා. මෙම වැඩසටහන දිස්ත්‍රික් 6ක ව්‍යාප්ත කිරීමට නියමිතයි. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. මීළඟට ඔබට එක් විය හැකි සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වන 360 සජීවී වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.